සුබ දවසක් ඔයාලා හැමෝටම එඩියුවෙත් SS කියන මම SS දවස් කිහිපයකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා පොඩ්ඩක් අසනීප හිටපු නිසා. හරි අපි මේ කතා කරන්නේ උසස් පෙළ 2021 අංගිල මල්ලාට ටාගට් කරගෙන කරන බිස්නස් ස්ටඩීස් වලට බරව තමයි මේ channel එක කරන්නේ. මම පොඩි හැඳින්වීමක් මම කලින් දාලා තියෙනවා. අපි කලින් වීඩියෝ එක කතා කරා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ නිපුණතාව ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි කියන පළවෙනි පාඩම වලට එන එකේ නිපුණතාව මට්ටම් 1.1 ව්‍යාපාර සංකල්ප විග්‍රහ කරයි කියන එකේ විෂය අන්තර්ගතය ව්‍යාපාර සංකල්ප කරන කියන අනු කොටසේ හැඳින්වීම ව්‍යාපාර හැඳින්වීම සහ අවශ්‍යතා හා උවමනා හඳුන්වලා දුන්නා. මම ආයි මතක් කරන්න ඕනේ මම මේක ඉක්මනට කරන් යන්නේ මට පාස් මම ළඟ පේපර්ස් තියෙනවා මම හදපු පේපර්ස් තියෙනවා ඔයාලට මේ එක යුනිට් එකට ඉවරුනාම ප්‍රශ්න කතා කරන්න මේ පොඩි මතක් කිරීමක් මේකෙන් කරන් යනවා. මොකද පේපර්ස් ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ තුල ළඟත් එක්ක කරන්න ඕන නිසා ඒවලත් වෙලා ඕන නිසා අපිට මුලින්ම කරන්න තියෙන්නේ දැන් ඊළඟට අපිට අවශ්‍යතාව වුණා අපි කතා කරානේ. ඊට පස්සේ අපිට අද පටන් ගන්න තියෙන්නේ නිෂ්පාදිත කියන එක. අපි මොනවද බලමු මේ නිෂ්පාදිත කියන්නේ? ප්‍රොඩක්ට්ස්. නිෂ්පාදිත කියන්නේ මොනවද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වෙනද කොට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදනයක් කියලා කියනවලු. ඔයාලට මේ වචනේම තේරෙනවා නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා. මොකට අවශ්‍යතා කියන්නේ මොනවද කියලා දුන්න ඕමනා කියන්නේ මොනවද? අන්න එහෙනම් ඒ දේවල් තෘප්තිමත් කරන්න. ඒ කියන්නේ අපේ අවශ්‍යතා උවමනා අපේ සපුරන්න කරන ඕනෑම දෙයක් නිෂ්පාදනයක් කියලා කියනවලු. අපිට නිෂ්පාදිත ගොඩක් විදිහට වර්ග කරන්න පුළුවන්. මම ඔයාලට නිෂ්පාදිත දැන් මෙතන හඳුන්වලා දෙන්න යන්නේ නැහැ. මම ඉස්සර නිෂ්පාදිත කියන එකේ වර්ග වලට හඳුන්වලා දෙනවා. මෙන්න මේ වර්ග කරන හැටි තමයි මේ නිෂ්පාදිත තියෙන්නේ. නිෂ්පාදිත වර්ග කරන වෙන පහත විදිහට පටු වර්ගීකරණය, පුළු වර්ගීකරණය, ස්පෘශ්‍යතාවය මත, කල්පවත්ම මත, භාවිතය අනුව, පුද්ගල අවශ්‍යතා අනුව කියන. අපි දැන් මේ වගින් එකට හඳුනා ගමු. මම පටු වර්ගීකරණය මේක අන්තිමට කතා කරනවා. මොකද ඒක තමයි මෙතන විෂය නිර්දේශයට අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි පුළු වර්ගීකරණය ඉදන් කතා කරමු. මේවා මහා ලොකුට ඔයාලගෙන් ප්‍රශ්න වලට අහන්නේ නැහැ. එක්ක හිස්තන් පුරවන දෙයක් තැනකට නැත්නම් ඉරි ගහන දෙයකට. ඒ කියන්නේ MCQ එකේ වගේ තමයි මේක අහන්නේ. පුළු වර්ගීකරණයට අදහස් ඉසව් හා ක්‍රියාකාරකම් ස්ථාන පළපුරුද්ද සංවිධාන තොරතුරු දේපල පුද්ගලයන් කියලා නිෂ්පාදිත වර්ග කරන්න පුළුවන්. ස්පෘශ්‍යතාවය මත අස්පෘශ්‍යතාව ස්පෘශ්‍ය කියලා වෙන් කරන්න පුළුවන්. මෙතන අස්පෘශ්‍ය කියන්නේ සේවා අපිට අල්ලන්න බෑ. අපිට සේවාවක් අල්ලන්න බෑ. අපිට සංනිවේදන ප්‍රවාහනය එතකොට රක්ෂණය අල්ලන්න බෑ. සංනිවේදන කියන්නේ ටෙලිෆෝන් එක අල්ලන එක නෙවෙයි කනෙක්ෂන් අල්ලන එක. ඒක ප්‍රවාහනය කියන්නේ වාහනය අල්ලන එක නෙවෙයි ප්‍රවාහනය. ඉතින් අපිට ලැබෙන සේවාව අපිට අල්ලන්න බෑ යන්නේ ඒක. ඔයාලා නැත්නම් එහෙම අදහස් කරා අපිට මේ බස් එක අල්ලන්න පුළුවන්, ට්‍රේන් එක අල්ලන්න පුළුවන් එහෙම නෙවෙයි. සේවා අස්පෘශ්‍ය. එතකොට ස්පෘශ්‍ය කෙනෙකුට දෙන අල්ලන්න පුළුවන්. බාන්ඩ්, සපත්තු, පිටි, හාල් ඕනම දෙයක්. ඔයාලගේ අල්මාරි, කම්පියුටර්ස්, ෆෝන්ස් හේරම බාන්ඩ් අනේවා ස්පෘශ්‍ය අපිට අල්ලන්න පුළුවන්. කල්පවත්න දිව් කාලයක් පවතින පුළුවන් ඒවා. කල්පවත්නා කියලා වර්ග කරන්න පුළුවන්. ඒකට කල්පවත්ම නොපවතින. කල්පවත්ම නැති, කල්පවත් තියෙන කියලා තමයි කල්පවත්මම වර්ගීකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ කල්පවත්ම නැති කියන්නේ නිතර මිලදී ගන්න සීමිත හෝ එක්වරක් පරිභෝජනය කරන දේවල්. ඒ කියන්නේ ෂණික ඉන්ස්ටන්ස් නිතර මිලදී ගන්න. අපි අනිවාර්යයෙන් නිතර මිලදී ගන්න හාල්. අපි නිතර මිලදී ගන්නවා එකවරක් පරිභෝජනය කරලා. ඒ කියන්නේ එකවර දැන් හාල් කෑවොත් කෑවෙච්චර. අපි ආයිත් ඒක වෙන දෙයක් නිපදවන්නවත් එහෙම අපි බත් හදනවා තමයි. ඉතින් ඒක තමයි අපි වෙන්නේ හාල් වලින්. ඒක අර වෙන දෙයක් අපි නිපදවන්න එහෙම ගන්න නැහැ. අන්න ඒක තමයි මෙතන කියන්නේ කල්පවතින කල්පවතින කියන එක. ඒතර භාවිතය අනුව නිෂ්පාදනය අපි ඉස්සරහට මේක පුළුල්ව කතා කරනවා. නිෂ්පාදිත භාවිතය කරන මේ කවුරුන්ද ඒ මොකක් ඉදිරියද කියන එකෙන් භාවිතය අනුව වර්ගීකරනවලු. පාරිභෝගික භාණ්ඩ, ව්‍යාපාර හෝ කාර්මික භාණ්ඩයි කියලා අපි ඉස්සරහට එකින් එක හඳුනා ගන්නවා. පුද්ගල අවශ්‍යතාවය අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ, ආහාර, ඇඳුම් පැළඳුම් කියලා අනිවාර්ය දේවල් කියන අවශ්‍ය. අපිට අවශ්‍යතා. අන්න ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා අපි හඳුනනවා. සුපෝපභෝගී භාණ්ඩ කියන රූපවාහිනී, ස්වර්ණා භාණ්ඩ වගේ අනිවාර්ය නොවන දේවල් අපිට. රූපවාහිනිය තිබුණත් එකයි නැතත් එකයි. කම්පියුටර් අපිට තිබුණත් එකයි නැතත් එකයි. ෆෝන් අපිට තිබුණත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ අපේ අවශ්‍යතාව අනුව තමයි අපි ටීවී එක බලන්න ඕන තමයි අපේ අවශ්‍යතාවය යන්න තමයි ටීවී ගන්න. අපි කාත් එක්ක කතා කරන අපිට සංනිවේදනය අවශ්‍ය නම් තමයි ෆෝන් එකක් ගන්න. તો අපිට අවශ්‍ය නැතුව මේ අනිවාර්යෙන් අපිට ෆෝන් එකක් ගන්න. පොල්ලමන්ට ෆෝන් එහෙම අවශ්‍ය නැහැ නේ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය ආහාර පාන ඇඳුම් නේ. අපිත් එක්ක අපේ වැඩි විදියට පත්වීමත් එක්ක තමයි අප අවශ්‍යතාව ඕමනා. ඒකින් වැඩියෙන් ස්ටෙප් එකට ඒවා උපමට්ටම් වෙන්නේ. හරි. අපි දැන් ඔන්න පටු වර්ගීකරණය ගැන කතා කරමු. පටු වර්ගීකරණයේදී භාණ්ඩ හා සේවා කියලා නිෂ්පාදිත කොටස් දෙකකට බෙදෙනවා. මම ඔයාලට මේ ගැලීම් සටහනක දක්වලා තියෙන්නේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා කියලා කොටස් දෙකකට බෙදෙනවා. භාණ්ඩ කල්පවත්ම අනුව සහ භාවිතය අනුව කියත් කොටස් දෙකකට බෙදෙනවා. කල්පවත්ම මම ඔයාලට කලින් සඳහන් කරාක දිග්කායන කෙටිකායනයි කියලා බෙදෙනවා. ආයෙත් භාවිතය අනුව මෙන්න මේ මම ඔයාලට කිව්ව පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ කියලා බෙදෙනවා. පාරිභෝගික භාණ්ඩ තව කොටස් හතරකට බෙදෙනවා. පහසු භාණ්ඩ, සාභාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙවූ භාණ්ඩ කියලා. ඒකට කාර්මික භාණ්ඩ ප්‍රාග්ධනායතන ද්‍රව්‍ය කොටස් සහ සැපයුම් හා ව්‍යාපාර කියලා කොටස් තුනකට බෙදෙනවා.
ආයෙත් මෙහෙම අපි නිෂ්පාදිත සේවා දිගට ආවන් පස්සේ සේවා ව්‍යාපාර සහ යක සේවා සහ උපකාරක සේවා කියලා බෙදෙනවා. ආයෙ සුජු සේවා සහ සුජු සේවා කියලා බෙදෙනවා. අපිට මේ භාවිතය අනුව කියන එක තමයි ගොඩාක්ම මේ ඉස්සරහට කතා කරන්නේ අපි. අපි බලමු භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා. මේ අවශ්‍යතාව උමනා සපුරාල උදෙසා සැකසී ඇති ස්පෘශ්‍ය දේ භාණ්ඩ ලෙස හඳුන්වනවලු. අනිවාර්යයෙන්ම ඔයාලා කලින් හඳුන්වන්නේ අල්ලන්න පුළුවන් ඕනම දෙයක් භාණ්ඩ. වැරදි හිතන්න එපා. අල්ලන්න පුළුවන් ඕනම දෙයක් භාණ්ඩ. ස්පෘශ්‍ය. අපි දැන් මොකද ටෙලිෆෝන් එක, ලැප්ටොප් එක, සපත්තු, ඇඳුම් අපිට අල්ලන්න පුළුවන් ස්පෘශ්‍ය තමයි භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ කල්පවත් මහා භාවිත අනුව වර්ගීකරන්න පුළුවන්. මම ඔයාලට මේ ගැලින් සටහනේ පෙන්නලා තියෙන එක තමයි. සේවා. මේ අවශ්‍යතාව ඕමන සපුරාලීම සඳහා භාවිත කරන අස්පෘශ්‍ය දේව මම කලින් කිව්වා සංවේදන ප්‍රවාහන රක්ෂණ අපි මේකේ මාහලකට කතා කරන්නේ නැති වුණාට අපි 9 8 9 10 කියන ලෙසන්ස් පාඩම් මේ යුනිට් තුනේ මේක ගැන ගොඩක් පුළුල් අපි කතා කරනවා මම දැන් ඔයාලට කලින් කිව්වා භාණ්ඩ කියන්නේ එතකොට මේ අවශ්‍යතාව ඕමන තෘප්තිමත් කිරීම සඳහා නියපිත වන ස්පෘශ්‍ය දේවල් භාණ්ඩ කියලා මම ඔයාලට මේ රූප සටහනේ දක ගන්න පුළුවන් භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා ඇඳුම් පැළඳුම් ආහාර පාන මේ සරණා භාණ්ඩ ආභරණ එතකොට මේ ටෙලිවිෂන් මේවා මේ ඉන්ෂුරන්ස් පොලිසි කියන්නේ රක්ෂණ ඔප්පුව අපි රක්ෂණ ඔප්පුව අල්ලන්න පුළුවන් රක්ෂණය අල්ලන්න පුළුවන් රක්ෂණ ඔප්පුව අල්ලන්න පුළුවන් අන්න ඒක තමයි මෙතන හඳුන්වලා දීලා තියෙන පිස්සට ගැන කතා කරනවා හරි මම ඔයාලට කිව්වා භාවිතය යන පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික හෝ ව්‍යාපාරික භාණ්ඩ කියලා කොටස් දෙකකට බෙදනවා කියලා අපි දැන් අන්න ඒව ගැන කතා කරමු පාරිභෝගික භාණ්ඩ කියන්නේ අවසන් පරිභෝජන සඳහා යොදා ගන්න ලබන භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ ලෙස හඳුන්වනවලු ඒ කියන්නේ අවසන් පරිභෝජනයට අපි දැන් ඇඳුමක් ගත්තොත් කියන්නේ අපේ චේතනාව අපිට අඳින්න අපි ඇඳුම ගන්නෙ. අපි එහෙම හිතමු ව්‍යාපාරයක් කරන්න නෙවෙයි. අන්න අපි එතකොට ගන්න එක අවසන් පරිභෝජන. අපි තමයි අන්තිමට පරිභෝජනය කරලා ඒක ඉවත් කරන්නේ. ඒකට අපි කියමු කඩේට ගිහලා අපි බන්න එක ගන්න අපිට ගන්න. එතකොට දැන් ඒක අවසන් පරිභෝජනය අපි කරන්නේ. අපි හාල් ගන්න අපිට ගන්න. අපි සීනි ගන්න අපිට ගන්න. ඒක අවසන් පරිභෝජනය අපි කරන්නේ. අන්න ඒ වගේ දේවල් කොටස් වලට වෙන් කරන්න බලන්න භාණ්ඩ ගත්තා අපි හාල් පොල් සීනි ගත්තාම ටිකක් වෙනස්. ඇඳුම් ගත්තාම ටිකක් වෙනස්. ඒක සරණා භාණ්ඩ මෝටර රථ ගත්තාම තව පොඩ්ඩක් වෙනස්. එතකොට තව ඊටත් වඩා වෙනස් පොඩ්ඩක් මිනි පෙට්ටි. එතකොට රක්ෂණ ඔප්පු. අන්න ඒ වගේ තව පොඩ්ඩක් වෙනස්. අන්න ඒ වගේ මේ කොටස් හතරකට බෙදෙනවා. අපි බලමු මේ කොටස් හතර මොනවද කියලා. පහසු භාණ්ඩ, සාපු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙවූ භාණ්ඩ. පහසු භාණ්ඩ කියන්නේ මොනවද බලමුකෝ. පාරිභෝගිකයා මෙසේ අඩු ප්‍රයත්නයක් දරමින් වෙළඳ පොළ නිතර නිතර මිලදී ගන්නා භාණ්ඩලු. ඒ අඩු මිලක් සහිත සහ මේ භාණ්ඩ සිල්වර් වෙළඳ වලින් ලබා ගන්න පුළුවන්. මම ඔයාලට පහසුයි. අපි ලේසියෙන් මේ පහසුයි කියන වචනේ මම ඔයාලට මේ ප්‍රශ්නයක් අහුවා පහසුයි කියවම අනිවාර්යයෙන්ම තේරෙනවනේ. අපි අහන ලේසි. අපිට ඉක්මනට අඩු ප්‍රයත්නයක් දරමින් ගන්න පුළුවන් දේවල්. හාල් පොල් සීනි, කිරිපිටි සබන් අන්න ඒ වගේ දේවල් තමයි මේවට අදාළ වෙන්නේ. ඒ අපි ලේසියෙන් අපි ගත්තා අපි පරිභෝජනය කළා අපි අවසන් පරිභෝජනය අපි විතරයි. අන්න ඒක තමයි පහසු භාණ්ඩ කියන්නේ. ඒක හරි ලේසි. පහසුයි කියන එකම ඔයාලට තේරෙනවා. ඔන්න පොඩ්ඩක් වෙනස්ව සාප්පු භාණ්ඩ. මේ සාප්පු භාණ්ඩ නොසෙවූ භාණ්ඩ සහ විශේෂිත භාණ්ඩ අතර තමයි පොඩ්ඩක් අර මතක තියාගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. සාප්පු භාණ්ඩ අනිවාර්යයෙන්ම භාණ්ඩ මිල ගුණත්වයට යෝග්‍ය ගලපීමෙන් කරමින් කල්පවත්ම යන ආදී ලක්ෂණ සලකා බලමින් අඩු සැලකිය යුතු ප්‍රයත්නයක් දරමින් මිලදී ගන්නා භාණ්ඩලු. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය සපත්තු දෙකක් ගන්න ගියා. අපි සපත්තු දෙක පාට කම්පෙයාර් කරලා බලමුත් අපි ටිකක් හැමදාම සපත්තු ගන්නෙත් නැහැ. ඒතකොට අපි දැන් අපි මාසෙකට විතර සපත්තු ගන්න අපි ඒතකොට විතරම අර හාල් පොල් සීනි වගේ ගන්න තේසා. පහසු නැහැ නේ අපි සාමාන්‍ය සපත්තු ගන්න පොඩ්ඩක් අඩු ප්‍රයත්නයක් දරම අපි ටිකක් වැඩි මුදලක් යොදවලා තමයි සපත්තු දෙකක් ගන්න. එහෙනම් අපි අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් එක බලන සපත්තුවේ පාට බලන සපත්තුවේ ක්වොලිටි එක බලන එක හදලා තියෙන ලෙදර් එක බලන එක කොහොමද මේක මොකෙන්ද හදලා තියෙන එක බලනවා. අන්න ඒ වගේ අපි පොඩ්ඩක් මේ භාණ්ඩේ මේ පැත්තේ සසදලා බලනවා. එතකොට කල්පවත් මේක අපි මේ මාසයක් පාවිච්චි කරත් අපි කොච්චර පල්පවතීද මේක මෙච්චර පාවිච්චි කරනකොට අන්න ඒ වගේ දේවල් තමයි සාපු භාණ්ඩ. අපි සාපු වලට ගියාම අනිවාර්යයෙන්ම අපි ඇඳුමක් උනත් ගන්න ඒ දේ කම්පෙයාර් අපි ෂර්ට් එකක් ගත්තොත් මේ ෂර්ට් එක හොඳයි මේක. ඒත් මේ ගවුම් හොඳයි මෙන්න මේකට වඩා. අන්න එහෙම මේ වගේ සසදලා ඒ කියන්නේ කම්පෙයාර් කළා ගන්න බෑ තමයි සාපු භාණ්ඩ කියලා කියන්නේ. මේක ඔයාලට අන්න ඒ අදහසෙන් යුක්තව තමයි ප්‍රශ්නයක් අහනවා නම් අහන්නේ. උදාහරණයක් සපත්තු ඇඳුම් ගෘහ භාණ්ඩ අපි ලීපුටු මේෂ ගන්න ගියත් දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක මේක තමයි කල්පවත්ම තියෙනවා මේක තමයි මේ ලියෙන් තමයි මේක හොඳ. අර අපි එහෙම අපි කම්පෙයාර් කරලා ගන්න ඒක තමයි සාපු භාණ්ඩ කියන එක අදහස. මොන විශේෂිත භාණ්ඩ කියන එක තියෙනවා. විශේෂිත භාණ්ඩ කියන එකේ ප්‍රශ්නයක් එනවා විශේෂ කියන වචන අනිවාර්යයෙන්ම ඇහෙනවා. මොකද විශේෂිත භාණ්ඩවල ඒ වචනේ විශේෂයි. විශාල ප්‍රයත්නයක් දරමින් දිගු කාලයට වරක් මිලදී කරනු ලබන ඉහළ මිලකියුත් භාණ්ඩ කියලා කියනවල විශේෂිත භාණ්ඩ වලට. මොනවද අපි කියලා බලමු මෝටර රථ ස්වාරිකයන්ක ස්වර්ණ භාණ්ඩ. අපි මෝටර රථය පහසු භාණ්ඩ වගේ දවසෙන් දවස එතකොට සාප්පු භාණ්ඩ වගේ මාසෙකට සැරයක්. එහෙම ගන්න නැහැ නේ අපි කාර් බිස්නස් එකක් කරන එක වෙනම කතාවක්. අපි කියන්නේ අපේ පරිභෝජනයට අපේ අවසන් පරිභෝජනයට. අපි කාර් ගන්න නැහැ මාස්පත. අපි කාර් එකක් අඩුම ගන්නේ ටිකක් දිගු කාලයකට එක්වරයි අපි කාර් එකක් ගන්නවා නම් ගන්නෙ. සල්ලි තියෙන මිනිස්සෙක්ගේ ඒ කතාවනේ අපි කතා කරන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් ගැන පරිගණකයක් ගත්තොත් අපි
සමහරකට අපේ පරිගණක ජීවිත කාලෙට අපිට එක පරිගණකයක් තියෙන්න පුළුවන්. ස්වර්ණාභාණ්ඩ අපි පරම්පරා ගානකින් එන ස්වර්ණාභාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ විශාල ප්‍රයත්නයක් දරලා දියු කාලයකට එකවරක් ගන්න විශේෂ දේවල් තමයි විශේෂ භාණ්ඩ කියලා කියන්නේ. එතකොට නොසෙවූ භාණ්ඩ වෙනද පොළේ තිබුණත් විකුණන්න ඒ ගැන ඒ කියන්නේ ඒ බව ප්‍රායෝගිකව නොදන්න. ඒ කියන්නේ තියනවා කියලා දන්නේ නැතුව ඒ කියන්නේ කිසිම උනන්දුවක් තිබුණත් ඒ කියන්නේ කිසිම උනන්දුවක් නැති භාණ්ඩ තමයි නොසෙවූ භාණ්ඩ කියලා කියනවා කියන්නේ. උදාහරණයක් රක්ෂණ ඔප්පුව තියෙනවා. මේ ඉන්ෂුරන්ස් කම්පැනි එකේ මේ ඔප්පුව මේ අවදානම් වෙනුවෙන් තියෙනවා. ඔකට අපිට ඒ අවදානම දරන්න ඕන නැත්තම් අපිට ඒ අවදානවලට මුහුණ පාන්න සිදු වෙන්නේ නැත්තම් අපිට ඒ රක්ෂණ ඔප්පුව ගන්න උමනාවක් නෑ නේද? අපි හාල් පොල් ගන්න සීනි ගන්න අපිට අවශ්‍යතාවය අපි නිතරම කන්න බොන්න ඒ දේවල් වලට. ඒතර අපිට රක්ෂණ ඔප්පුවක් අපිට නිතරම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් අපි කිව්ව අපිට ගම් වතුර රෝදුරක් යනවා ඒ රක්ෂණ ඔප්පුව අපි ගන්න. අපි කන්දක ඉන්නවා නම් අපිට ගම් වතුර රෝදුරට ඒ රක්ෂණ ඔප්පුව අවශ්‍ය නැහැ නේද? අන්න ඒ වගේ අපිට තිබුණත් අපිට අවශ්‍යතාවය නැත්තම් කියන නොදන්න ඒ වගේ දේවල් තමයි මේ ඔෂෝ බාහන. ඒතර සමරුපලයක් අවශ්‍ය වෙන්නේ විශේෂ අවශ්‍යතාවයකට සමරුපලක අවශ්‍ය නම් විතරයි. දැන් සමරුපලක මේ කඩේ තියෙනවා. ඒක අපිට ගන්න ඕමනාවක් නැහැ. අන්න ඒක. ඒතර අපි මෙතන අපිට ගන්න පුළුවන් සාමාන්‍ය මිනි පෙට්ටි තාප්පුවේ තියෙනවා. ඒත් අපිට ඒ අවශ්‍යතාවය වෙන්නේ අපිට අවමංගල කටයුත්තකදී විතරයි. අන්න එහෙනම් ඒවත් නොසෙවූ භාණ්ඩ ගණයට ගන්න පුළුවන්. එතකොට අපි බලමු ඉස්සරහට දැන් මම ඔයාලට කිව්වා භාවිතය අනුව පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ හෝ ව්‍යාපාරික භාණ්ඩ කියලා නිෂ්පාදිත බෙදෙනවා කියලා. අපි දැන් කාර්මික හෝ ව්‍යාපාරික භාණ්ඩ කියන එක මොකක්ද කියලා බලමු. ව්‍යාපාර පරිභෝජන සඳහා නැතහොත් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නු ලබන භාණ්ඩ මේවා වෙනවා. ඒ කියන්නේ මම ව්‍යාපාරයක් කරනවා. මගේ ව්‍යාපාරයේ පරිභෝජනයට තමන්ගේ පරිභෝජනයට නෙවෙයි. ව්‍යාපාරයේ පරිභෝජනයට හරි නැත්තම් ව්‍යාපාරයේ නිපදවන භාණ්ඩ. මං කියමුකෝ මම අල්මාරියක් හදනවා කියලා. මං අල්මාරියට ඇන අසව්. එතකොට මේකට අවශ්‍ය ලී කපන මැෂින්. එතකොට අගුල් අන්න ඒ වගේ කියන්නේ ඒක නිෂ්පාදනය කරන්න අවශ්‍ය දේවල්. එක්ක නැත්තම් ව්‍යාපාරයේ පරිභෝජනයට ගන්න දේවල්. අන්න ඒව තමයි මේ භාණ්ඩ කියලා ඒකට කොටසට අයත් වෙන්නේ. මේවා නිෂ්පාදන කියලා යොදා ගනී සහ මේවා භාණ්ඩ වර්ග තුනකට අටතේ වර්ග කරනවලු. ද්‍රව්‍ය හා කොටස්. මම ඔයාලට කියන නිෂ්පාදනය භාවිතයෙන් අමුද්‍රව්‍ය. භාණ්ඩය අපි කියමුකෝ ෆුල් එකක් කියලා. අන්න ඒ ෆුල් එක හැදෙන්න ගන්න දේවල්. ඇන, මුරිචි, එතකොට මේ අසව්, එතකොට මේ හැමදේම පොඩි දේ යන්නේ ඒව දේවල්. මේ ඇන, යකඩ, සිමෙන්ති. අපි දැන් මේකෙමු අපි ගේට්ටුවක් හදන්න ගත්තොත් ඒ ගේට්ටුව හදන්න අපිට යකඩ ඕන, ඇන ඕන. එතකොට එන්නේ ඒ වගේ දේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය. අපි දැන් කෑමයක් හදන්න ගත්තා කෑම එකපාරට එළිය පිටින් හැදිලා ඉන්නේ නැහනේ. අන්න ඒ දේවල් වල අමුද්‍රව්‍ය අපි දාන්න ඕන. අන්න ඒ දේ තමයි මෙතන කියන්නේ. අපි අමුද්‍රව්‍ය එනසල් දානවා, බටර් දානවා, කේක් එකක් හදන්න ඕනොත්. එතකොට බිත්තර දානවා. අර ඒ වගේ පාම් පිටි. එතකොට ඒ වගේ දේවල් තමයි අමුද්‍රව්‍ය කියන්නේ. ප්‍රාග්ධන අයිටම් නිෂ්පාදන ක්‍රියාවේ දා ගන්න විවිධ ස්ථාවරවත්කම්. මේක කවුන්ටිං වලදී ස්ථාවරවත්කම් කියලා මොකද්ද කියලා කියනවා. දිගු කාලයක් තියෙන වත්කම්. වෙනස් වෙන්නෙත් නැහැ. මෙවලම් කම්හල් යන්ත්‍ර සූත්‍ර. මෙවලම් අවශ්‍ය මෙවලම්. අපි කේක් එකක් හදනකොට බීටර් එක ගන්නවා, අවන් එක ගන්නවා. ඒතර අපි ලී කපන යන්ත්‍රශාලාවක නම් ලී කපන යන්ත්‍ර තියෙනවා. ඒතකොට ලී පොලිෂ් කරන යන්ත්‍ර තියෙනවා. ඒතකොට පේන් තීන්ත ආලේප කරන කම්හලේ යන්ත්‍ර සූත්‍ර. අර ඒ දේවල් තමයි ප්‍රාග්ධන අයිටම්. සැපිහුම ව්‍යාපාරික සේවා ව්‍යාපාර අවශ්‍යද සේවාවන් හා වෙනත් සුළු ද්‍රව්‍ය මේවා පෑන් පොත් ලිපි ද්‍රව්‍ය මම ඔයාලට කියන ව්‍යාපාරේ පරිභෝජන සඳහා යොදා ගන්න භාණ්ඩ. අන්න ඒ වගේ ව්‍යාපාරේ පරිභෝජනයට ව්‍යාපාරේ ලොක් හදන්න එතකොට අවශ්‍ය ලියගී වේ ලියන්න අපිට පෑන් ඕන වෙන පොත් ඕන ලිපි ද්‍රව්‍ය ඒතර අපි ව්‍යාපාරේ ගමන් බිමන් යන්න අපිට ඉන්ධන අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ දේවල් සැපිහුම ව්‍යාපාරික සේවා කියලා හඳුන්වන්නේ. අපි පාරිභෝගික භාණ්ඩ සහ ව්‍යාපාරික භාණ්ඩ වෙනස්කම් පිට පොඩ්ඩක් කතා කරමු. පරිභෝජනයෙන් අවසන් වෙනවා පාරිභෝගික භාණ්ඩ. කාර්මික භාණ්ඩ පරිභෝජනයෙන් අවසන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන දෙවෙනි එකනොත් සඳහන් කරලා තියෙන්නේ අවසන් පරිභෝජන සඳහා යොදා ගැනීම. මම කවදාද කියමු පාරිභෝගික භාණ්ඩ අපි කියන්නේ අපේ චේතනාව අපි අවසානයේට අපි පරිභෝජනය කරනවා. අපේ චේතනාව විකිණීමේ චේතනාව නෙවෙයි. එතකොට කාර්මික භාණ්ඩ එහෙම නෙවෙයි. කාර්මික භාණ්ඩ වෙනත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න දේවල්. ඒකට සුජු ඉල්ලමක් පවතී, වක්‍ර ඉල්ලමක් පවතී. අලවියෙන් පසු සේවා නොසපයයි. මම පාරිභෝගික භාණ්ඩවල අපි සාමාන්‍යයෙන් අලවියෙන් පසු සේවාවක් සපයන්නේ නැහැ. අපි හාල් පොල් ගත්තොත් අපිට අලවියෙන් පසු සේවාවක් අපිට උයලා දෙන්නේ නැහැනේ. අපිට හාල් එතකොට පොල් ගෙඩි බිඳලා දෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ අපිට අලවියෙන් පසු පාරිභෝගික භාණ්ඩ සපත්තුවකට අපිට සපත්තුව දාලා දෙන්නේ නැහැ. සපත්තුව අයිති. අන්න ඒ වගේ අලවියෙන් පසු සේවාවක් සපයන්නේ නැහැ පාරිභෝගික භාණ්ඩවල. ඒත් කාර්මික භාණ්ඩවල අලවියෙන් පසු සේවාවක් සපයනවා. පාරිභෝගිකයන්ගෙන් වැඩි වාර ගණනක් ඉල්ලුම් කරනු ලැබේ. අනිවාර්යෙන් පාරිභෝගිකයන් ඉවර වෙන්න අනිවාර්යෙන්ම
පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම් කරනවානේ. ඒත් ව්‍යාපාරිකයන් විසින් සාපේක්ෂ අඩු වාර ගණනක් ඉල්ලුම් කරනවා. දැන් ඇනමුරිචි අපිට ව්‍යාපාරයට හදන්න ඕන නම් විතරයිනේ ගෙන්නන්නේ. ඒතකොට ස්ටොක් එකේ තියෙන අපි වැඩියෙන් කියලා අපිට ඉල්ලුමට හරියන තමයි මේ ව්‍යාපාරිකයේ බඩු ගේන්නේ ස්ටොක් එක ගේන්නේ. ලී කියලා ලේමහුල ලී මේවා අනිත් විදිරනකොට අනිත් පැත්ත ගහෙද්දි වැඩක් නැහැනේ. අන්න ඒ වගේ ව්‍යාපාරික විසින් සාපේක්ෂව අඩු වාර ගණනක් ඉල්ලුම් කරන්නේ. බෙදා හැරීමේ යොදා ගන්න අතරමැදියන් වැඩි. පාරිභෝගික භාණ්ඩයක් අපි හාල් ගත්තොත් ගොයම් ගහ හැදිලා ඒ හදන ගොවි මහත්තයාගෙන් ඉඳන් ඒතකොට ගොවි මහත්තයාගෙන් ගන්න ඒ එතන ඉතින් ඊට පස්සේ වී මෝලේ ඊට පස්සේ තොගකරුවන්ට ඊට පස්සේ තොගකරුවන්ගේ තව තොගකරුවෝ ගන්න පුළුවන්. ඔහොම ගිහිල්ලා සිල්වර වෙලෙන්දගෙන් තමයි අපි ගන්න. ඒතකොට අතරමැදියෝ කීයක් එතනට එකතු වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒකට මෙතනට අතරමැදියක ගානක් එකතු වෙලා තමයි අපිට හම්බෙන්නේ. වෙනම කතාවක්. ඒතකොට බෙදා හැදෙන්න යොදා ගන්න අතරමැදියන් අඩුයි. කාර්මික භාණ්ඩ ව්‍යාපාරයෙන් යොදා ගන්න අතරමැදියන් අඩුයි. අපි සාමාන්‍යයෙන් එස් ලෝන් බට ගන්න ගියා කියලා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අතරමැදියෝ එක්ක නැත්නම් අපි හැමදාම එස් ලෝන් බට නෑනේ. එක්ක හાર્ඩ්වෙයාර් එකේ නැත්නම් එස් ලෝන් කම්පැනි එකක බ්‍රාන්ච් එකක. ඒක අපි සිලින්ඩර් ගන්න ගියා කියමුකෝ. එක්ක ඒ වගේ වැඩි අතරමැදියෝ නෑ. එක්ක එකයි නැත්නම් දෙකයි. අන්න ඒ වගේ අතරමැදියන් ගන්න අඩුයි. ප්‍රවර්ධනය සඳහා ප්‍රචාරය සඳහා බහුලව යොදාගන්න. අනිවාර්යෙන් ප්‍රචාරය සඳහා බහුලව යොදා ගන්න ඕනේ. මොකද පාරිභෝගික භාණ්ඩ දාගෙන ටීවී එක දැක්කම ඒ පාරිභෝගික භාණ්ඩ තමයි ප්‍රචාරණය කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒත් කාර්මික භාණ්ඩවල දැකලා තියෙද නිකන් එහෙම ප්‍රචාරණය කරනවා. එහෙම මහා ලොකුවට මේ එහෙම නෑනේ. පෞද්ගලික අල්වියකට තමයි ගොල්ලන් කරන්නේ. ජීවිත කාලය කෙටි පාරිභෝගික භාණ්ඩවල කාර්මික භාණ්ඩ ජීවිත කාලය දිගු. ඒ ටික තමයි වෙනස්කම්. ඔයාලා මේ වෙනස්කම් ටික මේ විදිහට මතක තියාගන්න. ඔයාලගෙන් අහන්නේ වෙනස්කම් ටික තමයි. මේ විදිහට අනිවාර්යයෙන්ම ඔයාලා සමහරට කොටු කරලා අහන්න ඉඩ තියෙනවා. නැත්නම් වියන්ගෙන් අහන්නත් ඉඩ තියෙනවා. ඔය ටික තමයි ඔයාලා දැනගන්න ඕන. හරි. අපි සේවා කියන්නේ මොනවද බලමු. සේවා කියන්නේ මිනිස් අවශ්‍යතාව වුණ තෘප්තිමත් කිරීම සඳහා නිපදවන අස්පෘශ්‍ය කියන්නේ බිහිවන අස්පෘශ්‍ය ඕනෑම දෙයක් සේවාවක් කියලා කියනවා. අපිට අල්ලන්න බෑ. ප්‍රවාහන අපිට අල්ලන්න බෑ. කමියුනිකේෂන් එකට අල්ලන්න බෑ. ඉන්ෂුරන්ස් රක්ෂණ අපිට අල්ලන්න බෑ. ඒ වගේ දේවල් තමයි කියන්නේ මම ඉස්සරහට මේක මහා ලොකුට කතා කරන නිසා මම භාණ්ඩ හා සේවාවල වෙනස්කම් විතරක් මෙතනින් හඳුන්වන්නම්. භාණ්ඩ ස්පර්ශ කරන්න පුළුවන්, ගබඩා ගන්න පුළුවන්, සමජාතීය වෙනවා. නිපදවීම හා පරිභෝජන එකවර සිදු වෙනවා. සිදු වෙන්නේ නැහැ. සේවා ස්පර්ශ කරන්න බෑ, ගබඩා කරන්න බෑ. ඒකින් එකට වෙනස් වෙනවා. නිෂ්පාදන හා පරිභෝජන එකවර සිදුවීම. භාණ්ඩ අල්ලන්න පුළුවන්. කියන එක සාමාන්‍ය තේරෙනවනේ. මම ඔයාලට සේවා ස්පර්ශ කරන්න බෑ කියලා මම කීප සැරයක්වත් කිව්වා. ඒතකොට මේ ගබඩා ගන්න පුළුවන් බලමු භාණ්ඩ අපි සපත්තු ගත්තොත් අපිට ගබඩා ගන්න පුළුවන්. ඒත් අපිට ප්‍රවාහන සේවයක් මොකද බස් එක පිට ගන්නද බෑනේ. එහෙම බෑනේ සාමාන්‍යයෙන්. ඒක ගබඩා ගන්න බෑ. ඒවල නිෂ්පාදන ඒවල පරිභෝජනය කරා. ඒක එහෙම කියන්නේ ඒවල නිෂ්පාදනය මම හතරවෙනි එකටත් ඒක ආදාළ වෙනවා. නිෂ්පාදනය කරාන් පස්සේ කියන්නේ ඒවල නිපද වෙනවා. ඒවල පරිභෝජනය කරනවා. ගබඩා කරන්න බෑ. ඒක භාණ්ඩ සමජාතික නම් සපත්තු දෙකක් ගත්තොත් ඒ වගේ කිහිපයක් තියන්න පුළුවන්. ඒකට සේවා එකින් එකට වෙනස්. බස් එක යන්න පුළුවන්, ට්‍රැවල් එක යන්න පුළුවන්. ඒක මෙන්නම කාර්යය ගන්න පුළුවන්, බයික්. අනේ සේවාවල ඒක තමයි වෙනසක් තියෙන්නේ. නිපදවීම හා පරිභෝජන එකවර සිදු වෙන්නේ නැහැ. ඕ නිපදවීම හා පරිභෝජන මම කරේ ගබඩා කරලා පස්සේ පරිභෝජනය කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ භාණ්ඩවල. ඒක ඔයාලට මේ වෙනස්කම් ටිකක් තේරුණා ඇති. ඔන්න අපි දැන් ඊළඟට කියන්නේ ව්‍යාපාර සංකල්ප කියන කොටසේ වෙළඳපොළ කියන්නේ අන්තිම කොටසට එනවා. වෙළඳපොළ කියන්නේ මොකද්ද බලමු. ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් හමු වෙන හෝ සම්බන්ධ ඕනෑම ආකාරයක් අවස්ථාවක ස්ථානයක් වෙළඳපොළක් කියලා කියනවා. ගන්න කෙනත් විකුණන කෙනත් හම්බ වෙන ඕනෑම තැනක් වෙළඳපොළක්. එහෙම නැත්නම් මාකට් එකක් කියලා කියනවා. ඒක භෞතික විදිහට තියෙන පුළුවන්. ඉතින් මේ අනුව වෙළඳපොළ භෞතික වශයෙන් නිශ්චිත ස්ථානයක පැවතිය හැකි මෙන්න විද්‍යුත් ආකාරයෙන්ද වෙළඳපොළක් තියෙන පුළුවන්. ඔයාලා දැන් තේරෙනවනේ. අපි වෙළඳපොළ කියන භෞතික වශයෙන් කියන භෞතික වශයෙන්. කඩයක් දාගෙන විකුණුම් කරු ඉන්නවා. ගැනුම් කරු කියලා ගන්නවා. ඒක භෞතිකයි. කියන්නේ කඩයක් තියෙනවා, ෂොප් එකක් තියෙනවා. ඒ වුණාට ඔයාලා දැන් eBay, AliExpress වගේ ගත්තාම ඔයාලා එතන කඩයක් තියෙද. ඔයාලා නිකන් සොෆ්ට්වෙයාර් එකක් තමයි තියෙන්නේ. තාක්ෂණෙත් එක්ක අපි අනිවාර්යෙන් ගැනුම් කරුවත් හම්බ වෙනවා, විකුණුම් කරුවත් හම්බ වෙනවා. අපි විකුණුම් කරුවගෙන් අහලා තමයි මේ අපිට එහෙම අහන්නත් පුළුවන්. ඒක අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. අපි කියන්නේ අපි එතන සම්බන්ධයක් ඇති වෙනවා. එතනත් එහෙනම් ඒ භෞතිකව අපිට කඩයක් නොතිබුණත් එතනත් වෙළඳපොළක්. අන්න ඒක තමයි එතන අදහස් ගන්න. මේ අනු වෙළඳපොළ භෞතික වශයෙන් නිශ්චිත ස්ථානයක පැවතිය හැකි මෙන්ම විද්‍යුත් ආකාරයේ විද්‍යුතය හරහා සිදුවන විද්‍යුත් අවකාශ වෙළඳපොළක් ලෙසද ඔන්ලයින් මාකට් ඔයාලා අහලා තියෙනවානේ. අන්නේ මේ දවස්වල ගොඩක් මේක පුරුදු වෙලාවට ඔන්ලයින් මාකට් අන්නේ ඒ විදිහට පවතින පුළුවන් මාකට් එකක්. කියන්නේ වෙළඳපොළ පවතින පුළුවන්. එතකොට වෙළඳපොළ වර්ග මෙහෙම හතකට බෙදෙනවා. පාරිභෝගික වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ, කාර්මික වෙළඳපොළ, සේවා වෙළඳපොළ, ද්‍රව්‍ය වෙළඳපොළ, මූල්‍ය වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ. අව එකින් එකට මේවා මොනවද කියලා බලමු. මේ වගේ මහා ලොකු සිලබස් එකක් කතා කරලා නැහැ. මම පොඩි හැඳින්වීමක් කරලා දෙන්නේ. පාරිභෝගික වෙළඳපොළ, පාරිභෝගික භාණ්ඩ සහ සේවා වෙන වෙළඳපොළ. මම ඔයාලට කලින් පාරිභෝගික භාණ්ඩ කියලා මොනවද කියලා කිව්වනේ. අන්න ඒ දේවල් භාවිතා වෙන අලෙවි වෙන වෙළඳපොළ තමයි
පාරිභෝගික වෙළඳපොළ කියලා කියන්නේ. ප්‍රාග්ධන වෙළඳපොළ දීර්ඝකාලීන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙනුවෙන් ක්‍රියා කරන වෙළඳපොළ. කාර්මික වෙළඳපොළ ආයතන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හෝ කොටස් ප්‍රාග්ධන ආයතන කාර්මික සේවා ව්‍යාපාර සැලසුම් සේවා අලෙවින වෙළඳපොළයි. කාර්මික වෙළඳපොළ මම දැන් කලින් කිව්වනේ. පාරිභෝගික භාණ්ඩ කියලා බෙදෙනවා. කාර්මික හෝ ව්‍යාපාරික භාණ්ඩ කියලා බෙදෙනවා. අන්න ඒ භාණ්ඩ බෙදෙන විදිහ. එතකොට කාර්මික වෙළඳපොළ කියන්නේ අන්නේ ඒ කාර්මික හෝ වෙළඳ භාණ්ඩ විකිරණ වෙළඳපොළ. තේරෙනවනේ? එතකොට සේවා වෙළඳපොළ මූල්‍ය සේවා කාර්මික සේවා වැනි සේවාවන් සපයන්නන් හා ගැනුම් කරන හමු වෙන ස්ථානය. මූල්‍ය සේවා කාර්මික සේවා වැනි සේවාවන් සපයන්නන් හා ගැනුම් කරුවන් හමු වෙන ස්ථානය. තේරෙනවද? මූල්‍ය වෙළඳපොළ කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා සපුරන ආයතන හමු වෙන වෙළඳපොළ. ලෝන් දෙන කට්ටිය හමු වෙන වෙළඳපොළ. කිලිම කිව්වොත් අන්න ඒක තමයි එතන තේරුම. කෙටි කාලීන අරමුදල් අපිට ලෝන් එකක් දෙනවා අපි කියන්නේ වැර ගෙවන්නත් ඕන අපි එන්නයි හමු වෙන වෙළඳපොළ තමයි මූල්‍ය වෙළඳපොළ කියලා කියන්නේ. ශ්‍රම වෙළඳපොළ ශ්‍රමිකයන් සම්බන්ධ වෙළඳපොළ. ශ්‍රම වෙළඳපොළෙන් තේරෙනවා ශ්‍රමිකයන් වැඩ කරලා ශ්‍රමයෙන් ගන්න මිනිස්සු කට්ටිය හම්බ වෙන වෙළඳපොළ තමයි ශ්‍රම වෙළඳපොළ කියන්නේ. ඕන දැන් ව්‍යාපාරවල අපි පවතින ලක්ෂණ ඒ කියන්නේ මේ 1.1 කියන එකේ අන්තිම ටික වගේ තමයි මේ යන්නේ. අපි බලමු ව්‍යාපාරවල පවතින ලක්ෂණ මොනවද කියලා. විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම. අනිවාර්යයෙන්ම ඉතින් විකුණුමක් හෝ හුවමාරුවක් සිදු වෙන්නේ නැත්තම් එතන ව්‍යාපාරයක් තියෙන්න බෑ නේද? අපිට මේක කියවල බලමු. හැම ව්‍යාපාරයක්ම භාණ්ඩ හා සේවා මුදල්මය අගයක් මත විකිණීමක් හෝ හුවමාරුවක් සිදු කරන්න ඕනලු. අනිවාර්යයෙන්ම මුදල්මය අගයක් මත සිදු කරනවා නම් තමයි ඒ කියන්නේ විකුණනවා නම් හෝ හුවමාරු කරනවා නම් තමයි ඒක ව්‍යාපාරයක් වෙන්නේ. මම ඔයාට නිකන් දුන්න කියලා ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඔයා මට නිකන් දුන්න කියලා ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ආයෙනම් අනිවාර්යයෙන්ම මුදල්මය අගයක් මත විකිණීමක් හෝ හුවමාරුවක් වෙන්න ඕන ව්‍යාපාරයක් වෙන්න. ඔයාලට ඒක තේරෙනවනේ. මෙතින් ව්‍යාපාරයේ ප්‍රධානම ගති ලක්ෂණය මේව නතර විකිණීම හෝ හුවමාරු සිදු නොවේ නම් එය ව්‍යාපාරයක් නොවේ. භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. සෑම ව්‍යාපාරයකම අන් අයට විකිණීම හෝ භාණ්ඩ හෝ සේවා නිපදීම හෝ නැවත විකිණීම සඳහා භාණ්ඩ සේවා මිලදී ගැනීම සිදු කරයි. හැම ව්‍යාපාරයක්ම අන් අයට විකුණන්න භාණ්ඩ හෝ සේවා නිපදවනවා. හරි නැත්නම් අන්න අයට විකිණීමේ චේතනාවෙන් භාණ්ඩ හෝ සේවා අපි ලබාගෙන අපි ඒගොල්ලන්ට දෙන්න නැවත විකුණන්න හෝ සේවා සපයන්න මිලදී ගැනීම සිදු කරනවලු. අනිවාර්යයෙන්ම ව්‍යාපාරවල තියෙන ගති ලක්ෂණ තමයි ඒකත්. මොකද ව්‍යාපාරය දැන් කිව්වේ අනිවාර්යයෙන්ම නිපදවන්න හරි අපි ආයෙත් විකුණන නැවත රීසේල් කරන්න අපි මිලදී ගන්න හරි ඕනමයි ව්යාපාරයක ගති ලක්ෂණයක් වෙන්න. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. අඛණ්ඩ පදනම මත දිගින් දිගටම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදු කරයි නම් එය ව්‍යාපාරයකි. එක් ගනුදෙනුවකින් හුවමාරුවක් නතර වන්නේම හෝ අඛණ්ඩව ගනුදෙනුව සිදු නොවන එය ව්‍යාපාරයක් වෙන්නේ නැතිලු. මේද ව්‍යාපාරයේ තිබෙන වැදගත් ලක්ෂණ. අනිවාර්යයෙන්ම දැන් ඔයාට මම හරි ඔයාලා ගෲප් පෑනක් නැති වෙලා රුපියල් 10 කට ඔයාලට පෑනක් දුන්නා. ඔයා ආයෙත් මගෙන් පෑනක් ගන්නෙ නෑ නේද? සල්ලි දීලා. ඔයාට ආයෙ පෑනක් මෙන්නම ගන්න පුළුවන් මේ අවශ්‍යතාවයට මම ඔයාලට දුන්නේ. එහෙනම් ඒක දිගින් දිගටම වෙන්නේ නෑ. ඒ කියන්නේ ඉවලට ඔයාලට දුන්නා. ඔයා මම ඔය ගත්ත සල්ලි ඕමාරු වුණා. ඒකට අඛණ්ඩව පවතින්නේ අපි දෙන්නගේ. අන්න ඒක දැන් කඩේ මුදලාලි අපිට දෙනවා. අපි යාගෙන් ගන්නවා. ආයෙත් අපි ගිහිල්ලා ගන්නවා. සල්ලි දීලා එයා අපිට විකුණන. අන්න එතන අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. දැන් අඛණ්ඩ පදනමක් තියෙනවා. ගනුදෙනු අඛණ්ඩව සිදු වෙනවා. ඒත් ඔයාගේ මගේ මේ රුපියල් 10ට පෑන දෙන එක අඛණ්ඩව පවතින නෑ. ඒක අපි දෙන්න කරන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. ඒ උවමාරුවක් කරගන්න. මුදල් මේ අගයක්ම මත තමයි උවමාරු කරගන්නේ. ඒත් ව්‍යාපාරයක් වුන්නේ නෑ. අනිවාර්යයෙන්ම ව්‍යාපාරික විශේෂම ලක්ෂණය තමයි අනිත් එක විකුණුමක් හොමාරු වීමක් සිදු වෙන එක එක්කම ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕන. නැත්නම් ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ලාභයෙන් අභිප්‍රේණය වීම. අනිත් එක ව්‍යාපාරයක පැවැත්මට වර්ධනය සහ ප්‍රසාරණ ලද ලාභයක් අත්‍යවශ්‍ය වේ. අනිවාර්යයෙන්ම ඉතින් ව්‍යාපාරයක ලාභයක් ලබන්න එපයි. අපි සාමාන්‍යයෙන් අලාභ ලබන්න ව්‍යාපාරයක් පවත්වන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරික පැවැත්මට වර්ධනය සහ ප්‍රසාරණයට අනිවාර්යයෙන්ම ලාභයක් ඕන. ව්‍යාපාරයේ පැවැත්ම කියන අපි ඉස්සරහට අපේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න අපිට මුදලක් ඕන. අපි දාන ප්‍රාග්ධනයෙන් හැමදාම ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බෑ. ඒක අපිට රිපෙයාර්ස් වෙනවා ඉස්සරහට සේවකයන්ට වැටුප් දෙන්න වෙනවා. නැත්නම් අපේ සේවකයන් තුනෙන් අපි කොහොමද ව්‍යාපාරය කරන් යන්නේ? වර්ධනයටත් ඒකම තමයි. ඒ ප්‍රසාරණ අපි ව්‍යාපාරයේ එකම තැනක ඉන්න අපි තව බ්‍රාන්ච් එකක් හදනවා. අපිට ඒ බ්‍රාන්ච් එකට අපි අපේ මුදල් දානකොට අපි මේකෙන් ඊතර ලාභයක් උපයෝගී කරගෙන අපිට බ්‍රාන්ච් එකක් දාන්න තමයි අපි ගොඩම ටාගට් කරන්නේ. මොකද අපිට පාඩු ලබන්න පුළුවන් නැත්නම් වෙන බ්‍රාන්ච් එකක් ගන්න බෑ. මේ ව්‍යාපාරේ මේකෙන් පාඩු ලබන්න අපි අනිවාර්යෙන් වෙන එකක් දැම්මොත් අපි ප්‍රාග්ධනය යොදවලා අපි ඒකේ පාඩු ලබනවනේ. අන්න ඒක ගන්න මේ ලාභයක් උපයන්න ඕන අපි. ලාභයක් ඉපුවොත් තමයි තව දෙයක් කරන්න හිතෙන්නේ. ඒ වගේ තමයි ගති ලක්ෂණ. ඒකට අපි අවධානය පැවතීම කියන එකත් අපි මෙහෙම ගමු. ගතික ව්‍යාපාර පරිසරය තුළ සෑම විටම ව්‍යාපාරයේ ලාභයක් ලැබීම පිළිබඳ අනිශ්චිතයිලු. ලාභ ලැබීම ඉඩකඩ නිසා නැති ඉඩකඩ නිතරම අවධානය සහිතයි. ඒකට හේතු තමයි මේ පහත දක්වලා තියෙන ස්වාභාවික පරිසරයෙන් සිදුවන
රටේ පවතින අයහපත් දේශපාලන තත්ත්ව වෙළඳපොළ තරගකාරීත්වය සමග ඇතිවන තර්ජන ජනතාවගේ ආදායම අඩුවීම සහ ජීවන තත්ත්වයේ වේදම ඉහළම යාම. රජය මගින් පනවන අතමලතාවක් නීති රීති රෙගුලාසි තාක්ෂණික වෙනස්කම්. ඒ කියන්නේ ව්‍යාපාරයක ප්‍රධානමක් අපිට ඉස්සරහට පවතීද කියන පැවැත්වීම අනිවාර්යයෙන්ම තියෙනවා කියන්නේ මෙන්න මේ හේතු නිසා. ස්වාභාවික පරිසරයේ සිදුවන විපත් අනිවාර්යයෙන්ම ගිනි ගැනීමක් අපේ ව්‍යාපාරය සිදු වෙන්න පුළුවන්. ගම් වතුරක් අපේ ව්‍යාපාරය සිදු වෙලා අපේ ව්‍යාපාරය නැති වෙන්න පුළුවන්. වසංගත තත්ත්වද මේ කොරෝනා වගේ දෙයකදී අපේ ව්‍යාපාරයක් කියන්නේ අපි යන්නේ ඒකට මුණ දෙන්න කටයුතු කරලා අපි ඉන්න ඕන ව්‍යාපාරයකදී. එතකොට රටේ පවතින අයහපත් දේශපාලන තත්ත්ව දැන් දේශපාලන තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි ඒවට මුණ දෙනවා. අපි දැන් මේ දේශපාලනයේ මේ පක්ෂයා වගේ අපේ ව්‍යාපාර නවත්තන්න අපේ ව්‍යාපාර අනිවාර්යයෙන්ම කන්න පොත. අන්න ඒ දේවල් අපි මුණ දීලා තමයි මේක පවත්වාගෙන යන්නේ. ඒක වෙළඳපොළ තරගකාරී සමග තියෙන තර්ජන. මම කියමුකෝ මම සපත්තු කඩේක් දැම්මා SS සපත්තු කඩේ කියලා. ඒතකොට ඉස්සරහින් දානවා TT සපත්තු කඩේ කියලා. එතකොට TT සපත්තු කඩේට එහෙනම් මිනිස්සු ඉක්මනට වැඩි යනවා. එහෙනම් අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් කල්පනා කරනවා මේ වගේ තරගකාරීකරෙක් ආවොත් තර්ජනයක් අපිට එල්ල වුණොත් අපි ඊට වඩා දෙවෙනස් දෙයක් කළා අපේ පැත්තට කොහොමද පාරිභෝගිකයන් ගෙන්න ගන්න. අන්න ඒ වගේ දේවල් අපි ව්‍යාපාරයකදී හිතන්න ඕන ලක්ෂණ. එතකොට ජනතාවගේ ආදායම අඩු වීම සහ ජීවන වියදම ඉහළ යාම. එතකොට අන්න එතනත් අපිට පොඩි අපි හදන දේවල් මිනිස්සු ගන්න නැත්තම් අන්න එතකොට අපිට ඩිස්කවුන්ට් එකක් දීලා පොඩි වෙනස්කමක් කළා. එතකොට සහනදායි මිලදී අන්න ඒ වගේ ට්‍රික්ස් ගන්නත් අපි ව්‍යාපාරය දැනගෙන ඉන්න ඕන. මේ අවදානම් පැවතීම නැත්තම් අපිට ව්‍යාපාරයේ පැවැත්මක් නැහැ. අන්න අවදානම් ගැන අපි දැනගෙන ඉන්න ඕන. එතකොට රජය මගින් පන අනපන නීති රීති. යනපන නීති රීති වලට රෙගුලාසි වලට අපි යටත් ඉස්සරට කරන දේවල් කියන්නේ හිතලා තමයි අපි ව්‍යාපාරය කරන්න ඕන. තාක්ෂණික වෙනස්කම් වලින් අපිට ගොඩාක් ව්‍යාපාරයට බලපාන්න පුළුවන්. හේතුව දැන් මම ඔයාලට කිව්වා TD කඩයක් අනේ TD කඩේ ඕන දැන් බාකෝඩ් ට්‍රේඩර්ස් දාලා එතකොට බිල් කෑල්ලක් ටක් ගාලා එන මැෂින් එකක් මේ කෑෂ් මැෂින් එකක් දාලා එතකොට සේල්ස් සර්විස් ටක් ගාලා දාලා එතකොට ලිෆ්ට් දාලා අන්න එහෙම දැන් කඩේ පටන් ගන්න. ඒත් අපේ කඩේ තාම මැනුවල් ගිහිල්ලා සාමාන්‍යයෙන් අතින් තුඩුවක් ලිය එතකොට මෙහෙම හරවලා බලලා බිල මිල බලලා අන්න ඒ වගේ සිස්ටම් එකක් තියෙනවා. එතකොට තාක්ෂණය දැන් අනිවාර්යයෙන්ම අර TT කඩේට සෙන කැඩිලා එනවා. ඒක සාමාන්‍ය දෙයක්. අන්න එහෙනම් අපි තාක්ෂණයත් එක්ක නිතරම අප්ඩේට් වෙවි තමයි ඒ අවධානමත් නැත්තම් අපිට එනවා. අපි ඒ අවධානය මුණ දෙන්න තමයි ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඕන. ඔයාලට මම ගොඩක්ම يعني කතික පරිසරය කියන්නේ වෙනස් වෙන පරිසරය. වෙනස් වෙන පරිසරයේ අපිට ලෑබ් උපයන්න කියලාම චේතනාවක් තියාගන්න බෑ. අනිවාර්යයෙන්ම ලාභ ලබන්න පුළුවන්. අන්න එහෙනම් මෙන්න මේ දේවල් තමයි ඒකට හේතු වෙන්නේ ටික තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒකට වමනා නිර්ණය කිරීම ව්‍යාපාර ගති ලක්ෂණයක් වන්නේ මේසාගේ අවශ්‍යතා හුබන සල්පිලන දේවල් සපයන එකනේ. අන්න එහෙනම් ඒ තුලින් පාරිභෝගිකයන් තෘප්තිමත් කරනවලු. අනිවාර්යයෙන්ම. කවර ව්‍යාපාර වර්ගයේ භාණ්ඩ හා සේවා අවශ්‍ය වන්නේද? ඒවා කුපන ප්‍රමාණයක් අවශ්‍ය වන්නේද? යන ව්‍යාපාර විසින් තීරණය කරන අනිවාර්යයෙන්ම දැන් මොන වගේ නිෂ්පාදිත ඕන මොන වගේ උවමනාද මෙයාලා තියෙන අන්නේ ඒ උවමනාවට ගැලපෙන නිෂ්පාදිතය හදන්න ව්‍යාපාරය විසින් තීරණය කරන්න. දැන් අපිට ව්‍යාපාරයක් අපි කරන අපි ව්‍යාපාරය මගේ උවමනාව මට සපුර ගන්න පුළුවන්. ඒකට දැන් වෙන කෙනෙක්ගේ උවමනාවක් අපි දන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ සමාලෝචනයක් සමරි එකක් විදියට අරගෙන තමයි ඒක අපිට තීරණය කරන්න පුළුවන්. ඒක කොපමණ අවශ්‍ය වන්නවද? අන්න ඒ වගේ දේවල් තීරණය කරන්න ඕනා තීරණය කරන ව්‍යාපාරයක් විසින් තමයි. ඒක ආර්ථික කටයුත්තක් වීම. නිෂ්පාදනය බෙදා හැරීම පාලව සිදුවන්නේ ඒකක පරිභෝජනය සිදුවන ඒකකයේ ආර්ථික එකකයක් වෙනවා. හිඟ සම්පත් හා භාවිතයෙන් භාණ්ඩ හා සේවා නිපදවීමත් බෙදා හැරීම සිදු කරන නිසා ව්‍යාපාරයක් කරන ආර්ථික කටයුත්තකි. මේක වලට තේරෙනවනේ ව්‍යාපාරයක් කියන ආර්ථික කටයුත්තක් කියලා. එතකොට හරි. අපි දැන් ඒ හතත් කතා කරලා ඉවරයි. ඒ ටිකත් කතා කරලා ඉවරයි. ඒත් අපි දැන් ව්‍යාපාර කටයුතු ඔන්න දැන් මම මේකේ අන්තිම කොටසේ තියෙන ව්‍යාපාර අරමුණු කියන එක මම ඔයාලට ව්‍යාපාර අරමුණු කියන එක ව්‍යාකරණ සංකල්පයක හැඳින්වීම කියන තැනදී මම ව්‍යාපාර අරමුණු මම කතා කරා. අපිට මේ කියන්නේ 1.1 එකේ අන්තිම ටික ව්‍යාපාර කටයුතු. අපි මොනවද කියන බලමු. සෑම ව්‍යාපාරයේම විසින්ම සිදු කරන ප්‍රධාන කාර්ය දෙකක් තියෙනවා. මොනවද බලමු. මේ අවශ්‍යතාවය වුණා ඉටු කරන්න මම ඉතින් ඔයාලට කිව්වේ නිවාරෙම පාන්න නිෂ්පාදිතයක් මේ අවශ්‍යතාව වුණා තෘප්තිපත් කරන්න තමයි නිෂ්පාදිත බිහි වෙන්නේ. එහෙනම් ඉතින් මේ කතාව වලට තේරෙනවානේ. මේසා බිහිම මේ සමග මොකටද කියන කිව්වේ මේසා මේ සමග අවශ්‍යතාව හට ගන්නවා. අන්න එහෙනම් ඒ අවශ්‍යතාව තනියම මිනිසුන් සපුරා ගන්න බැරි වෙනවා. එහෙනම් ඒ සපුරාලීම නිසා බාහිර හා සේවා නිපදවීම මිනිස් අවශ්‍යතාව සපුරන්න ව්‍යාපාරයක් කරන්නේ ව්‍යාපාරයක් විසින් තමයි. එතකොට සම්පත් වල අගය එකතු කිරීම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී යොදා ගන්න ලබන සම්පත් වල ස්වරූප වෙනස් කරමින් සම්පත් වල අගය එකතු කිරීම ව්‍යාපාරයක් විසින් සිදු කෙරේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. දැන් මම හදනවා. මම ලීයක් අරගෙන අල්මාරියක් හදනවා. එහෙනම් මම ඉතින් ලී එකපාරට කබඩ් මේ තට්ටු දාලා හැදෙන්නේ නැහැ. අන්න එන සම්පත් වල අගය එකතු කරලා වෙනස් කරලා ස්වරූපය වෙනස් කරලා සම්පත් වලට අගය එකතු කරනවා. මේ ලී කොටේ නිකන් ගත්තොත් අගය කොහොමද? එතකොට මේ අල්මාරියක් හදලා ගත්තොත් අගය කොහොමද? එතකොට අපි කියමු අඳු රෙදි කෑල්ලක් ගත්තොත් අගය කොහොමද?
ගවුමක් මහලා හෝ කලිසමක් මහලා සරමක් මහලා ගත්තොත් අගේ කොහොමද? අන්න ඒක තමයි සම්පතට අගේ එකතු කරන්නේ නැත් ව්‍යාපාර වලින් තමයි. ඔයාලා තේරෙනවද? එතකොට දැන් මේ කතා කරේ නිපුණතා ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක කරන පරිසරය විමසයි කියන නිපුණතාවේ නිපුණතා මට්ටම් 1.1 ව්‍යාපාර සංකල්ප විග්‍රහ කරයි කියන එකේ විෂය අන්තර්ගතය තමයි කතා කරේ. අපිට තව මේකේ ඉස්සරහට කතා කරන්න තියෙනවා අපි ඊළඟ කතා කරලා තියෙන ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා අධ්‍යයනය කරයි කියන එක. මම ඒකයි 1.3 විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කරයි කියන එක එකට කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට 1.4 1.5 6 7 8 9 ඊට පස්සේ තමයි අපිට දෙකට එන්න වෙන්නේ. මම ඔයාලට කිව්වනේ මේක ටිකක් දිග හේතුව කලින් පාර තියුනේ මේ දෙක කොටස් දෙකක් විදියට. ඒ වුණා මේක දැන් එකකට දාලා. එතකොට මේක ගන්න අපිට ව්‍යාපාර පරිසරෙත් කනත් මේක තමයි කතා කරන්න තියෙන්නේ. ඒක ඉවරුලෙන් පස්සේ අනිවාර්යයෙන්ම මම පේපර්ස් දානවා. පාස් පේපර්ස් අන්තිමට දාන්නේ. ඒ කියන්නේ පාස් පේපර්ස් කියන්නේ කලින් අවුරුදු කිහිපයකම එකතුණු මේ පාඩමට අදාළ ප්‍රශ්න. එතකොට මම ඔයාලට තව දානවා අනුමාන ප්‍රශ්න. ඒකට MCQ වෙනම දානවා. හිස්තන් පුරවන ඒවා වෙනම දානවා. ඒතකොට එසේ වෙනම දානවා. මේක අනිවාර්යයෙන්ම මේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ මම ඔයාලට යම් කාලයක් දීලා මේ පේපර් කරන්න. මම මේ පේපර් YouTube එකේ හරහා තමයි කතා කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක එකතු වෙන්න. මම මේක දිගටම කරනවා. මට හිටියත් එකයි කවුරුත් නැතත් එකයි. එකතු වෙන කට්ටිය එකතු වෙන්න. මට අනිවාර්යයෙන්ම කියන්න මම මේ ඔයාලට පැහැදිලි කරන විදිය ස්වීට් වැඩිද නැත්නම් පැහැදිලි කරනවා අඩුයිද? මම මේක කරන්නේ රිවිෂන් එකක් විදියට. ඉක්මනට මට මේ තියරි ටික කළා මට ඉක්මනට ඕන රිවිෂන් එකේ පේපර්ස් කතා කරන්න. ඒකයි මම උඩින් ටක් ගාලා කරන්න. මම හිතන්නේ ඔයාලා මේක ගැන දන්නවා. මම පොඩි මතක් කිරීමක් තමයි මේ කරන්නේ. මට වෙනම ඔයාලට කියලා දෙන්න ඕන නම් පොඩ්ඩක් මට සඳහන් කරන්න. මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ අනිවාර්යයෙන්ම එකතු වෙන්න. හරි එහෙනම් මතක ඇතුව Edu with SS group එක මේ YouTube channel එක subscribe කරන්න. දන්න කට්ටියට මේක share කරන්න. මොකද 2021 ඒ level දවසට මේක අනිවාර්යයෙන්ම පාඩම් සේරම ටික කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට මට ඔයාලගේ උදව් ඕන. පාඩම් ටික කෙසේ වෙතත් මට අනිවාර්යයෙන් ප්‍රශ්න ටික කවර් කරන්න පුළුවන් නම් ගොඩාක් ඔයාලට රුකුලක් වෙනවා ඒක. අන්න ඒකයි. ඒක නිසා මගත් එක්ක දෙකම එකතු වෙලා ඉන්න. අනිවාර්ය විශ්වාසය තියන්න. දවස් පොඩ්ඩක් කීපයක් ප්‍රමාද වුණා අසනීප වුණ නිසා වීඩියෝස් දාන්න. අද ඉඳන් එක දිගට දානවා. දවසක් ඇරහුව දවසක් දානවා. මොකද මේ වීඩියෝ ටික හදන්න පොඩ වෙලා යනවා. මම ආශා කරුන් ටික විතරයි දන්න මම හැලි දාන්න යන්නේ නැහැ. මොකද ඔයාලට මේක රිවිෂන් එකක් කරනවා. මම දැන් තියරි පන්ති එක ගිහලා ඉගෙන ගත්තා වගේ මෙතනත් ඉගෙන ගන්නොත් මේකත් එපා වෙනවනේ. මේ ටික මතක තියාගෙන යන්න. අවශ්‍ය දෙයක් තියෙන යට කමෙන්ට් බොක්ස් එකේ දාන්න මෙන්න මේක මොකද්ද? මේකෙන් තව පොඩ විස්තර ගන්න මම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකෙන් හරි ඔයාලට විස්තර කරන්න. එහෙනම් සුබ දවසක්. Edu SS කියන මම SS. Thank you.